අද මේ ආරාධිත එකතුවේ සෙවන් නෝට්ස් වැඩ කරන ආරාධිත එකතුවේ සුන්න ජ්‍යෙෂ්ඨතම ගායන ශිල්පිනිය චාන්දනී හෙටිආරච්චි මහත්මිය අයිබෝන්. මේ දවස්වල නම් වෙනතර වඩා ටිකක් විවේකයක් ඇතිනේ. ආයිමත් සැරයක් පොඩි විවේකයක් ආවා. ඉතින් විවේකයෙන් ඉතින් ඇත්තටම අපි උපරිම ප්‍රයෝජන ගන්නවා. ඉතින් මගේ බෑන්ඩ් එකක් තියෙනවා. ඉතින් මේකෙන් පුහුණු කටයුතු කරගෙන යනවා. මොකද අපිට මේකත් එක්කම මේක රැල්ලත් එක්කම ඉතින් අපි ප්‍රවේශම් වෙලා යන්න පුළුවන්. ඉතින් එහෙම තමයි මම හිතරවා කිව්වා වගේ සේරම දැනුවත් වුණා නම් අපිට පුළුවන් පරිස්සමෙන් මේ පාලනය කරගෙන යන්න පුළුවන්. අනිවාර්යයෙන්. සමහර වෙලාවට එදා මේ අර හොටෙල් එකට ගියපු වෙලාවේ ගත්ත ගිටාරය බිමින් තියන්න හිතක් පහළ නොවුණා නම් අපිට රොෂාන් පිළපිටිය නම් මේ අපූරු නළුවා මුණ ගැහෙන්නට ඉඩක් නොතිබෙන්නට තිබුණා. සම්මානනීය පුද්ගලයෙකු අහිමි වන්නට තිබුණා. නමුත් ගිටාරයට පෙම්බඳ ගායනයට පෙම්බඳ අවසානයේ සියල්ල අතර ඒ කියන්නේ ඒවට තිබු ප්‍රමුඛතාවය අඩුකොට කලාව තෝරාගත් නිසාම ඒ කියන්නේ විශේෂයෙන් රංගපෑම තෝරාගත් නිසාම අපේ රටේ තම දක්ෂ නළුවෙක් එක්ක අපිට කතා කරන්න මේ අවස්ථාව උදා වෙලා තිබෙනවා. රොෂාන් පිළපිටිය ආයිබෝන්. ආයිබෝන්. තරුණ පරපුරේ නිලියක් අපි වැඩසටහන සඳහා එකතු කර ගන්නවා. එතුමිය නිරූපණ ශිල්පිනියක් විදිහට ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් හඳුනාගෙන පසුකාලීනව සිනමාවට සම්බන්ධ වෙනවා, ටෙලිනාට්‍ය වලට සම්බන්ධ වෙනවා. ඕෂධී හිමාෂා අයිබෝන්. ආයිබෝන්. මේ දවස්වල මම හිතන්නේ ඔක්තෝබර් 31 වෙනිදා ලංකාවේ සියලුම සිනමා ශාලාව අහලා තියෙනවා. එහෙම වැහුවේ නැත්නම් මේ දවස්වල බහම වෙන චිත්‍රපටය මිස් ජෙනිස්. මිස් ජෙනිස් ගැනත් පොඩ්ඩක් කතා කරමු. හැබැයි 30 වෙනකන් සිනමා ශාලාවට යන්න හිතන්න එපා. ජාතික චිත්‍රපට සංස්ථාව නිවේදනය කොට තිබෙනවා. ඔක්තෝබර් 31 වෙනකන් සියලුම දිවයින පුරා සිනමා ශාලාව අහලා තියෙන්නේ. මෙන්න යොවුන් පරපුරේ චිලි ඉන්නවා අද මේ ආරාධිත එකතුවේ සප්තස්වර රිද්මේ හැඩ කරන්නට. චිලි ශ්‍රීලංකා අයිබෝන්. ආයිබෝන්. පළවෙනි ගීතය ගායනා කළේ තාරුකා. ටික කාලයක් මාධ්‍යත් එක්ක ගනුදෙනු යම් ප්‍රමාණයකට අඩුවන්නේ ඇගේ කුළුඳුල් දරු ප්‍රසූතිය නිසා මාස 3යි දැන්. අයිබෝන්. පුතා සනීපෙන්? තම වැඩ මොනවත් පාර ගත්තේ නැහැ පුතා හමුනට පස්සේ. නැහැ. කරපු නිර්මාණ වලින් කතා කරලා තියෙනවා. ඉතින් දැන් මම චුට්ටක් අමාරුයි. ඉතින් බබා තාම පොඩිනේ. ඔව්. ඉදිරියේ හැබැයි ළඟදිම චිත්‍රපටයකුත් එන්න තියෙනවා. මේ කොවිඩ් වසංගතයේ හින්දා තමයි පොඩ්ඩක් ඒකත් නැවතිලා තියෙන්නේ. ඉතින් චිත්‍රපටයකුත් දැක ගන්න පුළුවන්. නිර්මාණ වලට ඉතින් පුළුවන් විදිහට තමයි සම්බන්ධ වෙන්නේ. ඔව්. මේ දැන් මේ සහභාගී වෙන සියලුම දෙනාට පොදු ආරාධනයක් තියෙනවා. මම ගිය සතියේත් මේක කිව්වා. කලාකරුවන් විදියට ඔබ කියන දේවල් සමාජය විශ්වාස කරනවා. ඒ නිසා මේ වැඩසටහන අතරතුරේ කොහේ හේව තැනක අපේ චාන්දනී මහත්මිය වගේ ඉඩක් ලැබුණොත් කොවිඩ් සම්බන්ධයෙන් ඔබේ අදහස සමාජගත කරන්න. මොකද හේතුව ඒ සමාජගත කිරීම තුළින් අපිට මේ ව්‍යාප්තිය බොහෝ දුරට අඩු කර ගන්නට පිළිවන්කමක් තිබෙනවා. අද වෘත්තිකයෙක් මෙහි කැඳවන්නේ පිළිබඳවත් යම්කිසි ආකාරයකින් අපිට දැනුවත්භාවයක් අවශ්‍ය නිසා ඒ ආරාධනය අද යොමු වන්නේ සෞඛ්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමන් වෙතට විශේෂඥ වෛද්‍ය තුසිත සුදර්ශන් මහත්මයා ඒ අනුව අද 7 නෝට් සඳහා අපි එකතු කරගන්නවා. ආයිබෝන් ડોක්ටර්. ආයිබෝන්. මම කියපු දේවල් හරිනේ? හරි. යම් ප්‍රමාණයකට පාලනය කරගන්න පුළුවන් මිනිස්සුන්ගේ දැනුවත්භාවය තිබුණා. ඩිසිප්ලින් රෙස්පොන්සිව්නස් මම කියන්නේ මේවා මේ අපි දන්න භාෂාව මේ no jokes serious no jokes yes serious be serious විශේෂයෙන්ම මම දැකපු දෙයක් මම වෛද්‍ය වෘත්තියේ වයස 22ක් අපි හුඟක් අය විහිළු තහළු කරනවා. රෝහල් ඇඳට වැටුණාට පස්සේ ඒ ඔක්කොම ඉවරයි. මොකද අපි නිදහස් සෞඛ්‍යයේ ඉන්නේ. කිසි කෙනෙකුට නිකන් බරක් පතලක් නැහැ. මට ඒ ගැන පොඩි දුකකුත් තියෙනවා. ඒ නිසා මම කියන්නේ be serious. මොකද මේවා billions. My budget is 53 billion for the country. 53 billion. පාරවල් 4ක් හදන්න පුළුවන්. ඒ නිසා 53 billion rupees. ඒක 50 දැන් මේ වෙනකොට 60 වගේ වෙලා ඇති. ඒක මම ජනතාවට කියන්නේ මේ අපි දන්නේ ඒ තරම් අපිට වියදම් කරනවා කියලා. එතකොට සාමාන්‍යයෙන් කොවිඩ් patient කෙනෙක් ICU එකේ දවස් 7ක් හිටියොත් 1 million වියදම් වෙනවා. 1 million. ඒකයි මම කියන්නේ be serious no jokes. ඒකවල පණිවිඩයක්. ඒක ඔළුවේ තියාගන්න. ඒක ඉස්සරහට මේ තවදුරටත් සාකච්ඡා කරමින් අරගෙන යන්න පුළුවන්. වෛද්‍ය සැපයුම් අංශය නියෝජනය කරන්න එතුමන් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා විදිහට විශේෂඥ වෛද්‍ය තුෂ්ඨ සුදර්ශන් මහත්මයා. ඕෂධි මේ චිත්‍රපටය ගැන කියන්න දැන් මේ කොවිඩ්
ඉන්සිඩන්ට් එකත් එක්ක සාහන ප්‍රමාණයකට අපිට කලා කටයුතු වලින් ඈත් වෙන්න වෙනවා. වෙනදා තරම් සංගීත ප්‍රසංග වලට සහභාගී වෙන්න බෑ. එලිමාන ප්‍රසංග කටයුතු අඩාල වෙලා තිබුණා. ඉතින් සිනමාවටත් අනිකුත් කලා කටයුතු වලට වගේ මේ බලපෑම තියෙනවා. නමුත් කිසියම් මොහොතක මේ තත්ත්වය පාලනය කිරීමෙන් පස්සේ නැවත සිනමා ශාලා වලට බොහෝ පිරිස් පැමිණෙතයි අපි අපේක්ෂා කරනවා. කියන්න ඔබේ ඔබට ලැබුණු චරිතය මොකක්ද මේ සිනමා නිර්මාණය පිළිබඳව? මා දන්නා තරමට මනෝරත්න මහත්මයා විශේෂ රංගනයක යෙදෙන චිත්‍රපටයක්. ඔව් මනෝරත්න මහත්මයා ගැහණු චරිතයකට තමයි පනපවන්නේ මිස් ජෙනිස් මූවී එකේ. ඉතින් මිස් ජෙනිස් ගැන කතා කරොත් ඒක මගේ තුන්වෙනි සිනමා නිර්මාණය. ඉතින් සිනමාවට මම තාම අලුත්. සෙප්තැම්බර් 25 වෙනිදා ඉඳලා තිරගත වුණා. බට් දැන් මේ තියෙන කොවිඩ් තත්ත්වය නිසා බ්‍රේක් එකක් දීලා තියෙනවා. සිනමා ශාලාවල් වහන්න කියලා තියෙනවා. ඉතින් නොවැම්බර් 1 වෙනිදා ඉඳලා අයිමත් තිරගත වෙනවා. දැනට ඒක හරියටම කන්ෆර්ම් කරලා නැහැ. ඒ වුණාට දැනට ඩේට්ස් දීලා තියෙනවා නොවැම්බර් 1 ඉඳලා තිරගත කරන්න කියලා. මේ තුන්වෙනි සිනමා නිර්මාණය. එතකොට කොහොමද මේ ආරාධනය එන්නේ? මේ කැරක්ටර් එක කොහොමද හම්බෙන්නේ? පොඩ්ඩක් ඒක ගැන විස්තර කරන්න. මිස් චයිනීස් මූවී එකට මට ආරාධනය එන්නේ සහාය අධ්‍යක්ෂණය ඩොනල්ඩ් ජයන්ත අයියා, ඒ වගේම කැමරාකරණය යශ්මන්ත හෙටිආරච්චි. ඉතින් මම දෙන්නත් එක්කම කලින් සිනමා නිර්මාණයකට දායකත්වය ලබා දීලා තියෙනවා. ඉතින් දෙන්නත් එක්කම වැඩ කරලා තියෙනවා. ඒකෙන් තමයි මට ඒ හැඳුනුම් කමෙන් තමයි මිස් ජෙනිස් චිත්‍රපටයට ආරාධනා ලැබෙන්නේ. ඉතින් ඒකේ මිස් ජෙනිස් චිත්‍රපටයේ චරිතය ගැන කතා කරොත් මම සුරංගි කියන චරිතයට පනපවන්නේ. ජයලත් මනෝරත්න මහත්මයාගේ දුවගේ චරිතය තමයි සුරංගි කියන්නේ. චිලි කොහොමද මේ දවස්වල එතකොට වැඩ කටයුතු? ගායන කටයුතු ප්‍රසංග වලට නම් සහභාගී වෙන්න වෙන්නේ නැහනේ. නෑ ප්‍රසංග නැත්තේත් නෑ. ඒ කියන්නේ දැන් අදත් වෙඩින් එකට ආරාධනා හම්බුණා සෙන් කරන්න එන්න කියලා චකිතයක් තිබුණා. මේකට උනත් ප්‍රෝග්‍රෑම් එකට දැන් මේ මෙච්චර සීරියස් යන වෙලාවක මට වෙලපයින් කවනම් සමහරවිට මම එන්න තියෙන තිබ්බ කියන්නේ මොනවා වුණත් චකිතයක් තියෙනවනේ හැමෝටම නේද? නේ ඒක නෑ මම ඒකින්ද මටම පවුඩර් එකක් ගියන්ලා මම ඒක මොකද මට හදාගන්න කෙනේ ප්‍රශ්න තියෙන්නේ. මට හැදුනා මට ඔක සමාජයට සුව වේ. නමුත් අපේ ගෙදර කට්ටිය ඉන්නවා, අම්මලා ඉන්නවා නේද? නිකන් මට ඒගොල්ලන්ට මගේ තියෙන මේ මොකද්ද නැහැදිච්ච කමින්ද ඒගොල්ලන්ට නැහැදිච්ච කම නෙමෙයිද? දැන් මේ වෙලාවේ ආරක්ෂා වෙන්න ඕනේ නේ. ඉතින් මාස දෙකක් හෝ තුනක් ඉතින් අපිට පොඩ්ඩක් පරිස්සම් වෙන්න වෙයි නේද? ඊට පස්සේ මේක හරියටම කන්ෆර්ම් වුණාන් පස්සේ මේක රටේ නැහැ කියන තත්ත්වය රටේ නැහැ නෙමෙයි. ඉතින් පුළුවන් තරම් ඉතින් පරීක්ෂා වෙන්න තමයි ඕනේ. මම කියන්නේ මේ මේකප් බඩුණත් අපි ගෙනිහිල්ලා එහෙම කරගන්න එක හොඳයි. ඉතින් හදිස්සියත් අපි දන්නේ නෑනේ. නෑ මම කියන්නේ මෙතන කාටවත් අවිශ්වාසයි කියන එක නෙමෙයි. දැන් ඔය මේකප් බඩුනේ උදේ ඉඳන් පාවිච්චි කරන්නේ නේ. මම කියන්නේ මේ channel එකට මොකක්වත් කියනව නෙමෙයි. ඒ කියන්නේ ඕනම channel එකේ risk එක තියෙනවා නේ. ඉතින් අපි පරිස්සම් වුණොත් අපේ ගෙදර කට්ටියවත් පරිස්සම් කරගන්න පුළුවන්. දැන් ડોක්ටර් කිව්වා වගේ be serious. I am serious. that's good. සියත සම්පූර්ණ වශයෙන් මේ නේද? ඒ ආරක්ෂාව සම්බන්ධයෙන් ඒ කියන්නේ ඉන්ෂුරන්ස් අපිට මාරි හැදුනොත් ඉන්ෂුරන්ස් එකකින් අපි ලක්ෂ 10ක් යනවා කියන එක දෙනවා මේක අය අද මේ ටීම්ස් දෙකක් කඩා ගන්න වෙලා තියෙනවා. කොහොමද ඒක ඔබ හිතන්නේ කොහොම කැඩුවොත් හොඳයි? මේ පැත්ත කඩා ගන්නවද? එහෙම නැත්නම් දෙපැත්ත මැච් එකක්ද? මැච් එකක් වගේ වැඩක්. මැච් එකක් වගේ පොඩි වැඩක් තියෙන්නේ. මේව කරමු. චිලි එක්කෙනෙක් ඊට පස්සේ මෙතන මේ ඖෂධි රොෂානුයි දෙන්නෙක් ඊට පස්සේ චාන්දනී නෝනයි තාරුකයි ඩොක්ටර්යි එක අඩියක් පොඩි මේ ඉදිරිපත් කිරීමක් චිලි පොලිසියේ පොලිසිය මහත්මයෙක් මේ යම් කපල් එකක් එනවා යනවා දැන් මෙච්චර මේ කට කැඩෙනකන් කියලා තියෙද්දි ෆේස් මාස්ක් එකක් දාන්න පරිස්සම් වෙන්න එහෙම තියෙදි වගේ වගක් නැතුව හම්බෙන දෙන්නෙක් පාරදී මාස් දාලා දැන් මොනවත් නැහැ ඔය යනවා. දැන් චිලි මොකද කියන්නේ මේ දෙන්න? පොලිසියවා කර්රිම අධිකාරි කරලා එතකොට මෙන්න හම්බෙනවා දෙන්න. ඔව්. දැන් ඕක මේ අනිත් පැත්තට උනා නම් මට කියන්න තිබ්බ මොකද? පොලිසියෙන් මට කියන්නේනකොට මම සාමාන්‍යයෙන් රියැක්ට් කරනවානේ. මට තද වෙනවානේ. ඒතකොට මට කවුරු කෙනෙක් කල්ලිය කතා කරනකොට මට ඒ වැරද්ද කරන්න බෑනේ. දැන් මම පොලිසියෙන් එන්න ඕනේ. පොලිසිය කියන්නේ මෙහෙමයි පොලිසිය කෙනෙක්ට උන්ටලා ඉතින් එහෙම කෑ ගහන්නත් බෑ. නේද? මං නිදහස් වෙන්න ගන්න. එක්ස්පීරියන්ස්. වරදක් කළා. ඔව්. හරි.
ඉතින් දැන් එනවද මේ දෙන්න නෑ මේ එන්නේ නැහැ ඒ තැන්වලම ඉන්නවා ඔය එනවා කියලා හිතා ගන්න ඕනේ මේ නෝනා මේ ඇයි උගල මාස්ක් එකක් අදාගන්න නැත්තේ? දන්නේ නැද්ද මේ රටේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා? මාතවා කවුද මේ වගේ නෝනද මේ? පොඩ ඔය දෙන පරිස්සම් වෙන්න කෝකද ලෙඩේ බෝ කර යන්න එපා මේ රට වටේ. එතන පොලිසිය මහත්තයා දැන් ඔබතුමා කියන්න කලින් මම මේ සියත නිවුස් බලලා එන්නේ. එතකොටත් දැක්කා දේශපාලනික වටේම හොම්බදදා මෙහෙම කරගෙන එක මාස්ක් එකක්වත් නැහැ. එයි එතුමාලාට එක නීතිය අපිට එක නීතිය. මේමයි මාතේ මේ ඒක ගිහිල්ලා ඔබතුමා ඒගොල්ලන්ට කියන්න. අපිට කරන්න කියලා තියෙනවනේ රාජකාරියක්. අපි කරන අපේ රාජකාරිය. මගේ ඉස්සරහා දේශපාලඥයෙක් හරි හම්බුනා නම් මම ඒගොල්ලන්ට කියනවා. මට ඒක ප්‍රශ්නයක් නැහැ. ඔබතුමා ඒක දැන් වැඩක් නැහැ නේ එතන. මෙතන විච්ච මේ වරද පිළිගන්නකෝ යා. පිළිගන්නවද? දැන් ඕගොල්ලෝ මාස්ක් එකක් දා ගන්නවද නැත්නම් අරන් දෙන්නද? මාස්ක් එක රුපියල් 100ක්. 1000ක් ගෙවන්න වෙනවා. 1000ක් ගෙවන්නම් කියනවා. තමයි අමතක මං රුපියල් 100ක්වත් නැහැ ඉතින් මේ අසල. හරියට පඩියක්වත් නැහැ. මෙන්න ගෑනු මම ඔයාලට කිව්වලු ගෙදර ගිහලා ආගෙන මගේ පිට දාලා ඇත්තටම මේ නෝමල් වෙන දේ මම කිව්වේ. ඕෂධි පට්ට සීරියස් කිව්වේ. තමයි අල්ලගන්නේ. දැන් මේක අනිත් පැත්ත. දැන් ඔන්න යනවා මේ වෛද්‍යවරයා මුණ ගැහෙන්න යනවා. පොඩි එහෙම තියෙනවා. නේද හැදිලාද? හැදිලාද? නෑ දැන් ඒක දන්නේ නෑ කියලා බලමු කියන සිම්ප්ටම්ස් එක මොනවද කියන්නේ කියලා මේ දුව මේ අම්මා අරගෙන යනවා ડોක්ටර් ගාවට. බලමු ගිහලා මොනවද මේ දෙන්න කතා කරන්නේ මේ වෙලාවේ දොස්තර මහත්තයා මොනවද මේ අම්මටයි දුවටයි කියන්නේ. මින් අම්මා ඉන්නෝ. අම්මා ඉල්ල මට කියන්න ඕනේ ඉතින් මොකද්ද කම්ප්ලේන් එක කියලා. මොකද්ද හරි අපි කියමුකෝ මේ ළඟදී කැස්ස වුණ හැම මොකද තිබුණාද කියලා. මේ ඉස්සලා කියන්නේ දුව රස්සාවට යනවාද කියලා? ඔය දුව හොඳේ මේ අම්මා. රස්සාවට ජොබ් එකක් රස්සාවට යනවා. කොහෙද රස්සාව? බැන්ඩේජ්. ඔය අද්වේ ඇවිල්ලා කිරිවල පිටුරු දාන්න නැතුව ඉන්න බීරිස්. හොස්පිටල් එකක වැඩ කරනවාද එහෙම නැත්නම් අපි කලා ශාස්ත්‍රය කලා ශාස්ත්‍රය තමයි ඉන්නේ ડોක්ටර්. අම්මයි දුවනේ. මේ දවස්වල මොකද ෆිල්ම් එකකට අවුට් මේ මොකක් හරි කොයි පළාතද කියලා දැන් මේ පළාත අපි දන්නවනේ ගම්පහ දිස්ත්‍රික්කේ තමයි වැඩිපුරම මේ ලෙඩේ මේ දවස්වල තියෙන්නේ. ඔය වැඩිපුරේ ඒ පළාතේ කොහරි ගියාද මේ ලොකේෂන් එක? කුඩියන්ගොඩ. කවද්ද ගියේ අන්තිමට? අන්තිමට අපි දැන් සමානකට දැන් ඒ ගෲ එකේ කී දෙනෙක් විතර හිටියද? නෑ ඒක කී දෙනෙක් විතර හිටියද? ඒගොල්ලෝ ඔක්කොම මේ දවස් දාන මේක ළඟ හිටියද? එහෙම නැත්නම් ඕගොල්ලන් වෙනම තැන් වලට ගියාද? එහෙම නැත්නම් අවුට්සයිඩර්ස්ලා ආවද ඕගොල්ලන්ගේ ලොකේෂන් එකට? එහෙම නැත්නම් ඕගොල්ලෝ ලොජ් එකක තැනක හිටියද? ඒ ලොජ් එකේ ආය කාට හරි එහෙම මොකක් හරි වුණ හෙම්බිරිසාව කැස්ස වගේ කෙනෙක් තිබිච්ච කෙනෙක් හිටියද? එහෙමනම් මතක දන්නේ නෑනේ. දැන් මොකද්ද දුවට තියෙන ප්‍රශ්නේ? ඒක තමයි. කැස්ස තියෙනවද? උණ තියෙනවද? කැස්ස තියෙනවා. සාමාන්‍යයෙන් කැස්ස උණ කියන එක ඉතින් මේ කාලේ කොහොමද තියෙන එකක් ඒ වුණාට කැස්සත් එක්ක අපිට මං හිතන්නේ ඒකේ තියෙන එක ඇඟේ අමාරුවක් කැස්ස ඒ වගේම එක ඔළුවේ කැක්කුම කීවිසුම යන එක කෑම අරුචි ඒ වගේ බොහෝ විට අපි කියන්නේ මේ අන්ෆිට් කියලා ඇඟට අපිට හුස්ම ගන්න ටිකක් අපහසුයක් තියෙන එකක් අපි දවස් කීපයක් එකින් හොඳ වෙනවා නම් බෙඩ් රෙස්ට් කරලා බොහෝ විට ඒක අපි ඒක ලොකුවට සීරියස් ගන්න. නමුත් අපි හැම විටම බලන්න ඕන අපිට විශේෂයෙන්ම දැන් මේ කාලෙදී ඔය කියන දිස්ත්‍රික්කය ඇතුලේ කවුරු හරිත් එක්ක අපි කන්ටැක්ට් වුණාද කියන එකක්. එහෙම නැතිනම් අපි බොහෝ විට අපිට මතකයි මේ පෙර තිබිච්ච වෙලාවකදී අපි බොහෝ විට පිට රටකින් ආපු කෙනෙක් හෝ සමීප වුණාද කියලා. නමුත් අපිට ඒකටත් කන්ට්‍රෝල් එකක් තිබුණා. මොකද අපි පිට රටින් ආපු හැමෝම අර දවස් 14ක් ක්වොරන්ටයින් කියලා. ඒකේ ක්වොරන්ටයින් කියන වචනේ හැදෙන්නේ හුදකලා කිරීම කියන එක. ඒක අපේ භාෂාවේ වචනයක් නෙමෙයි, ඉංග්‍රීසි භාෂාවේ වචනකුත් නෙමෙයි. ඒ හුදකලා කිරීම කරන්නේ ඇත්තටම එයාට රෝග ලක්ෂණ පහළ වෙන්න ඒ එක රෝගවලට තේරුම් ගන්නවා මෙන්න මේ දින ගාණක් යනවා කියලා. මේකෙදී අපි බලාපොරොත්තු වෙන දින 14ක්. දැන් ඊට පස්සේ ඒක කිව්වා දින 21ක් දක්වා වෙන්නත් පුළුවන් කියලා. ඒ නිසා තමයි අර අපි
සමහරු කියනවා 14 ගියාට පස්සේ ඔන්න මට 21 වෙනි දවසේ හැදුනා කියලා. එතකොට ඒකට සෞඛ්‍ය අංශ වලට බනින්න හොඳ නැහැ. මොකද මේක අලුතෙන්ම අතර මේ නොවල් කියන වචනයෙන් තමයි මේ කොවිඩ් එක ඉස්සලා නව කොරෝනා වෛරසය කියලා. ඒ කියන්නේ ඒකේ තවම හැසිරීම අපි හරියටම දන්නේ නැහැ. දැන් අපි හිතනවා 21ක් දක්වා පරිස්සම් වුණොත් හොඳයි කියලා. අපිට එහෙම කන්ටැක්ට් එකක් තියෙනවා නම්. ඒ වගේම තමයි මම කියපර බරපතල රෝග ලක්ෂණ තියෙනවා නම් අපි ඔය කියන මේ PCR කියන පරීක්ෂණයට ස්විච්චාවෙන් යන එක හොඳයි. ඒක 100%ක්ම පොසිටිව්ද නෙගටිව්ද කියන එක මත තමයි අපි ඊළඟ පියවරට යන්නේ. දැන් නෙගටිව් වුණත් අර ලක්ෂණ තියෙන කෙනෙකුට යෝජනා කරනවා අර දින 21 ඉන්න කියලා. අපි අර චිලි කිව්වා වගේ අපි පරිස්සම් ඉන්නත් ඕන, රෙස්පොන්සිබිලිටි එකක් තියෙනවා. අර විශේෂයෙන්ම අනිත් අයට මේක නොයන්න. ඒකට අපිට පොඩි කමිට්මන්ට් එකක් තියෙන්න ඕන. අපි දැන් වැඩට යන්න හදිස්සියද මොකක්ද හේතුව තමයි අපි උත්සාහ කරන. නමුත් අර කමිට්මන්ට් එකයි අර කියපු අනිත් අය ගැන හිතන එක. අනිත් අයට අපි කියන්නේ each at least මේ ඇඩ්වාන්ස් ස්ටේජ් එකේ නේද ස්ටාර්ටින් ස්ටේජ් එකේ මේක දැන් මේක බර්ස් වෙලා නම් රටේ ඔන්න ඔච්චර හිතුවේ නැද්ද? මේකට වෙන කිසිම ක්‍රමයක් නැහැ. ඩිස්ටන්ස් ඒ කියන්නේ ඒගොල්ලෝ වෛරස් එක දැන් මේ අපේ මේ ඩිස්ටන්ස් එකට මෙතෙන්ට ටච් වුණොත් ඇඟ කොතන හරි එයාට සර්වයිව් වෙන්න පුළුවන් කාලයක් තියෙනවා. ඒක නිසා අපි තමයි අතපය මේ මුහුණට යමු කරන්න එපා. කියන්නේ මේ නේසල් නහය හරහානේ ශ්ලේෂ්මල කියන හරහානේ යන්නේ. ආ කියන්නේ අතපය ඇල්ලුවට හැදෙන්නේ නැද්ද? බොහෝ විට නැහැ. අපි මෙහෙම අපි ඇත්තට ඒ නැහැම නෙමෙයි ඒක අවමයි. මුඛය, නාසය, ඇස් ආශ්‍රිතව තියෙනවා තෙත සහිත පටක. ඒක හරහා තමයි වෛරස්. ડોක්ටර් අර බ්‍රීතිං එක්සර්සයිස් එක පොඩි වෙලාවක් බ්‍රීත් කරලා මේ එක්සෙල් කරන්න චූටි වෙලා තියලා කරොත් ඒක ටෙස්ට් කරන ක්‍රමවේදයක් කියලා යනවා. ඒක මන් දන්නේ ඒක සත්‍යතාවයක් තියනවාද කියලා. නෑ සමහර අය දැන් මේ කාලේ මතයක් කරනවානේ හුලඟිනුත් වෙන්න පුළුවන් කියලා කතාවක්. නමුත් අපි කියන්නේ අපි වඩාත්ම possible ඒ වයින් ඉස්සලා වලකින්න කියන්නේ 99% අපිට sure මේ දේවල් ටච් වුණොත්. ඒකනේ අපි කියන්නේ මේ හැම එකක්ම වැලමිට භාවිතා කරනකොට මේකෙන් අපි නහය ටච් කරන්න යන්නේ නැහැ. ඒ නිසා තමයි දොරක් අරිනකොට උනත් වැලමිට භාවිතා. හුස්ම උඩට අරගෙන ටික වෙලාවක් තද කරගෙන ඉඳලා පහළට දාද්දී ඉන්න පුළුවන් නම් ටික වෙලාවක් හුස්ම උඩ රඳවාගෙන ඒක නෑ කියලා එහෙම එකක් නෑ. ටෙස්ට් එකක් තියෙනවා. ඒක ඩෙෆිනිට් ඒක ඇවිල්ලා බ්‍රීදින් කැපැසිටි එක ලං කැපැසිටි එකනේ ඒක. ඔව් එහෙම බලන්න. ඒක සාමාන්‍යයෙන් අපි හිතමු ඇදුම ලෙඩෙකුට එහෙම නැත්නම් ශ්වසනාබාධ තියෙන ඕන කෙනෙකුට සාමාන්‍ය හෙම්බිරිස්සාවක් හැදුනා මේ බ්‍රීදින් වොලියුම් එක අඩු වෙන්න පුළුවන්. කැපැසිටි අඩු වෙන්න පුළුවන්. ඒක දාලා තිබ්බා මේකට කියලා සමහරව දානවනේ දැන් මේකේ විශේෂත්වය වෙන්නේ අපි අර කියන දැන් අපි අයි මාස්ක් ඔක්කොම දාන්නේ. අපි හිතමු අර දැන් මම කතා කරන වෙලාවේ වුණත් මම කියන වෛරසයේ දුරට යන්න තියෙන ප්‍රවණතාවය එකක් අඩු කරනවා. ඊළඟට මෙයා මේක දාගෙන හිටියා මෙයා මේ කොහෙන් හරි ඇවිල්ලා තියෙන එක තමන් වෙතට යොමු කර ගැනීම අඩු කරනවා. ඔය දෙක තමයි ප්‍රධාන කාරණා. ඊළඟට අපි හිතමුකෝ වැටුණා කියලා මේ අතට යම වෛරස් එකක් චිලිගෙන් ආවා කියලා හිතමුකෝ. එතකොට අර අපි සැනිටයිසර් භාවිතා කරන්නේ අපි ඒ සැනිටයිසර් වල තියෙන සංයුතය බොහෝට ඇල්කොහොල් යම්කිසි ප්‍රමාණයක්. ඒකෙන් මේක විනාශ වෙනවා කියන බව හොයාගෙන. ඒකයි දැන් අපි එහෙනම් කියන්න පුළුවන් ඊට පස්සේ අපිට සරලව ගන්න පුළුවන් සබන් සහ වතුර running water. ඒක අපිට යමක් නැතිනම්. ඒ නිසා තමයි අර මේ සැනිටයිසර් කියන එක දැන් අර හෑන්ඩ් බෑග් එකේ තියාගන්න තරමටම අපි ඒක ඒතර බොඩි හීට් එකෙන් උත් ඔක එනවා නෑ. ඒතර එනම් ඔය ආයතන වහන්නේ එහෙම කීප දෙනෙක් හිටියයි කියලා වෙලා ඒ ආයතන සම්පූර්ණයෙන් වහලා දාලා තියෙන්නේ. ඒක දැන් මෙහෙමයි. අපි හිතමු එක් ආයතනයක කවුරු හරි කෙනෙක් හිටියොත් අපි හිතමු මේ වෛරසයට පවතින්න පුළුවන් කාලයක නිශ්චිතතාවයක් නැහැ. වඩාම හොඳයි සම්පූර්ණ ඒරියා එක ස්ටෙරයිල් කරලා හිස් කරලා මොකද මේ රිස්ක් එක ගන්න කොහොමවත් බෑ මේක අර කන්ටැජියස් කියන්නේ ස්පර්ශයෙන් තාම වේගෙන් බෝ වෙන වෛරසයක් කියන තත්ත්වය තමයි ඒකේ තියෙන්නේ. හොඳ වාසනාව වෙලාවකට දැන් අපිට නිරීක්ෂණය වෙලා තියෙනවා මේකේ තියෙන අර විරුලන්ස් කියන එක. ඒ කියන්නේ වස සහ භයානක බව සහ මාරාන්තික බව අපේ රටේ මට තේනවා අඩුව බවක්. ඒක අපේ රටේ තියෙන ඝර්ම කලාපීය උෂ්ණත්වය වෙන්න පුළුවන්. ඊට පස්සේ අපේ ඇත්තටම තියෙන අපි ප්‍රතිශක්තිය අතින් අංග සම්පූර්ණ රටක්. පුංචි කාලේ ඉඳලා ගානවනේ අවුරුදු 16 වෙනකන් අර පොලියෝ මේ BCG පටන් ගත්තාම සීරියස් එකක්.
ඒකෙන් අපි බොහොම සුරක්ෂිතව අපිට ඒ ප්‍රතිශක්තිය නිසා ඔයගොල්ලෝ දන්නවා දැන් තාම මරණානුපාතික වාසනාවට 11න් නවතිලා. දැන් 3000ක් ලෙඩ්ඩු ඉන්නවා මේ වෙනකොට අලුත් පොකුරේ. නමුත් ඒගොල්ලන්ට වෙන්ටිලේටර් එකකට යන්නේ නැතුව බෙඩ් රෙස්ට් එකෙන් ෆ්ලුයිඩ්ස් වලින් ඒගොල්ලන් යථා තත්ත්වයටපත් වෙනවා. බොහෝ විට මරණයටපත් වෙලා තියෙන වයසක හෝ කිඩ්නි ට්‍රාන්ස්ප්ලාන්ට් කරපු කෙනෙක් හાર્ට් එකේ මොනවා හරි ගැටලුවක් තියෙන ඒ වගේ කෙනෙක් තමයි මේ මරණයටපත් වෙලා තියෙන්නේ. අර ඔබතුමා කිව්වා වගේ එක ලෙඩෙක් අපිට වාර්තා වුණා අර පොළොන්නරු ප්‍රදේශයේ රෝහලකට යවුවා යා ඩුබායි වෙලා ඉන්න තරුණ කෙනෙක්. එයාට රෙස්පිරේටරි ඇරෙස්ට් එකක් ඇවිල්ලා සංකූලතාවයක් ආවා. අපි දන්න හැටියට තරුණ ළමෙක් විදිහට එයා තමයි නැති උනේ. තව කෙනෙක් මිය ගියා. ඔහු ප්‍රතිකාර ගන්න නැතුව සති ගාණක් මේ ලෙඩේ හංගගෙන තමන්ගේ ගෙදර හැංගිලා හිටියා. නෑදෑයන්ගේ ගෙදර ගියා. සති දෙකකට විතර පස්සේ තමයි එයා රෝහල්ගත වුනේ. ප්‍රධාන වශයෙන් අර අපි කියන්නේ මේක මේ අර ඒ කාලේ අර ලාදුරු හැදුනා වගේ ප්‍රතික්ෂේප කරන જાති ඇත්තටම හෙම්බිරිසාවක ඇසම තමයි. මේකේ ප්‍රශ්නේ තියෙන්නේ බෝ වෙනවා. බෝ වුණාම අපි වැරදි කළමනාකරණයක් ශරීරයට ගත්තොත් මරණය එන්න පුළුවන්. ඒක තමයි පිටරට වලට වෙලා තියෙන්නේ. ඊළඟට අපි දන්නවා පිටරට සංස්කෘතිය ඇතුලේ විශාල ප්‍රමාණයක් ඇල්කොහොල් සහ දුම් පාවිච්චි කරනවා. දුම් වැටි. ඒගොල්ලන්ගේ අර කියන්නේ පෙනහළු වල ප්‍රතිශක්තිකරණ මට්ටම ඊට පහළයි මේ වෛරසයට සාපේක්ෂව. ඒක තමයි අපි අඳුනගෙන තියෙන්නේ දැන් මේ පිටරටවල ක්ලබ්ස් වල හවස දැන් මම හිතනවා මේ පෙරදා ඒ යුරෝපීය රටවල හවස 6න් පස්සේ ඇඳින නීතිය දාලා තියෙනවා. හේතුව මේ සංස්කෘතිය අඩු කරන. අපේ රටේ ඒ පැත්තත් අපිට ලොකු ආසිදායක තත්ත්වයක් තියෙනවා. අපි එහෙම ලොකු සංස්කෘතියක් නැහැ. බහුතරයක් දෙන හවස 6න් පස්සේ රාත්‍රී 12 වෙනකම්. දැන් නිදි මරණය බොහෝ විට ශරීරය දුර්වලපත් තත්ත්වයටපත් වීම, විඩාවටපත් වීම ඒක වෙන්න පුළුවන්. හොඳයි. මේ දුවට එහෙම වෙන එකක් නැහැ. ඔව්. රයිට් අපි එමුනම් මේ සෙග්මන්ට් එක පටන් ගනිමු. මේ අතීත මතකයන් අපි අවුස්සන්නේ. අපි මේ විදිහට මේ ශනිදා රාත්‍රියේ සප්තස්වර රිද්මයේ සති අගදී හමු වෙන මොහොතේදී කොහෙන්ද පටන් ගන්නෙ? මේ පැත්තේ පටන් ගමුනේ. කමන්නේ නැහැ. කෙළවරේ කියන තාම ලෑස්ති වෙනවලු. ඔව්. ඕෂධි තාම ලෑස්ති වෙනවලු. අපි ඒ නිසා මේ චන්ද්‍රනි මාත්මකින් පටන් ගමු. දැන් චන්ද්‍රනි මාත්මකින් පටන් මේ පැත්තට. ඊට පස්සේ මේ පැත්තට. හා? මොකද්ද ගීතය? ඇත්තට මම පොඩි කාලේ ඉඳන් ගායනා කරපු ගීත සුජාතන්ටගේ ගීත. ඉතින් ඒ නිසා ඒක ඉන්ද්‍රාණයක් වගේ ඉතින් මම හිතනවා මම තෝරගත්ත මේ වෙලාවේ ශශික දෙන්න බෑ. කරපු ගීතයක්. බලන් හිටිය මනෝජිය සයින් ප්‍රතිචාරයක් හමු වුණා ඒකේතර නේද? මගේ දෙවෙනි පේලිය මට මතක නැහැ. නැති වුණා. රයිට්. රොෂාන් මොකද්ද ගීතේ? මෙහිමයි මේ ඒක ඕනෑ නිකන් කියන්න. මේ ඇත්තටම අතීතය ගැන මතක් කරගෙන මට මේ මීලයි මතකුනේ මේ අල්ලාහ් සිංහල මහත්මිය අපෙන් අද පිය වුණා. එතුමියට නිවන් සුව ප්‍රාර්ථනා කරන මොකද අතීතයේ මගේ තුන්වෙනි ටෙලිනාටි ලූෂන් බුලත්සිංහල මහත්තයා ගේ තිරපිටපතක් ජර්මන් අධ්‍යක්ෂකයෙක් කෙනෙක් කියලා ඒකේ ඉන්ටර්විව් එක සහ එතුමත් එක්ක කතා කරද්දී ගෙදර ස්ක්‍රිප්ට් එක කතා කරන්න ගිය වෙලාවේ ඇත්තටම මේ එතුමිය තේ හදලා දීලා ඇත්තට එතුමිය දැවැන්ත චරිතාංග නිලියක් මේ වේදිකාවේ සිනමාවේ ටෙලිනාටි චිත්‍රයේම ඉතින් දීකිරි ගීතය කියවම මුළු ලංකාවම දන්නවා එතුමිය අතීතය ගැන මතක් කරන්න ගියදී එතුමිය මේ වෙලාවේ සිහි කරන්න ඕනේ
අපි සියලුම කලාකරුවන් හැටියට ඔව් එය මේ ආරම්භයේදී හෝ වැඩසටහන මේ දක්වා කාලය තුල සිහිපත් කිරීමට නොහැකි වීම මා විසින් මගේ අතින් වෙච්ච අතපසුවීමක් සමා වෙන්න ප්‍රේක්ෂකයතුතුනේ අතරම ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියකගේ අප හැර යාම විශේෂයෙන් පවුලේ ඥාතීන්ට අපි මේ වෙලාවේ සියත් මන්ත්‍රාලය වෙනුවෙන් අපේ සාතිශය සංවේගය පළ කරනවා. ඒ වගේම අද වැඩසටහන සඳහා සහභාගී වන සියලුම දෙනා සමගින් එකතුව අපි අන්ලා බුලත් සිංහ මහත්මියගේ පවුලේ හිතවතුන්ට ඥාතීන්ට මේ වෙලාවේදී අපගේ ශෝකය ප්‍රකාශ කරනවා. ඒ වගේම තවත් ඊටම දක්ෂ ලේඛකයෙක් අපිට අහිමි වුණා. රජරටින් බිහිවෙච්ච ඊටම දක්ෂ සම්මානනීය ලේඛකයෙක් වේහැලේ පියතිලක මහත්මයා. එතුමන්ගේ අභාවය පිළිබඳවත් අපගේ සාතිශය සංවේගය පළ කරන්නට අපි මේ අවස්ථාවක් කරගන්නට කැමතියි. right. දැන් වගේ ශරත් විජේරාජන් මහත්මයාගේ ගීතය තමයි ඉස්සරහ ගැන අර මේ හොටල් සුර ශ්‍රී ලංකන ගාන වැඩිපුරම ඒ ගොඩක් වෙලාවට මේ ඕ ක්ලෑන්ස් මයික් එක ඖෂධියගේ පැත්තට අද 4යි ඖෂධි. වැඩේ අමාරු නෑ. වැඩේ හරි අමාරුයි. අමාරුයි දැම්මා. පොඩි ඈ. මොකද්ද ඔයාගේ ගීතය? මට කියමු. මොකද්ද? ගායා ගීතයන් ගමේ. ගමේ වෙල එළියේ. මං සින්දු කියලා නෑ මන්ද. try කරන්න. ඒක තමයි මතකෙට ආවේ. ජය තවත් කියවන්න එපා බොහොම අමාරු ෆස්ට් ටයිම්. මම ෆස්ට් ටයිම් සින්දුවක් කිව්වේ. ජීවිතේ කවදාකවත් මේ වගේ ප්‍රසිද්ධ වැඩසටහනක ගීත ගායනා කළා නෑ. රයිට්. හිතන්නද ගීතය. මනෝජ් ගානේ හිටිය ඉඳන් ඇල්බම් එකක් කරන්න අද ගන්න. රයිට්. ඔයා බය වෙන්න එපා. අපි නංගි ඔයිට වඩා කට්ටිය කොට දාලා තියෙනවා. වහාම සහභාගී වෙන්න මනෝජ් පීරිස්ගේ සංගීත චිකිත්සාව සඳහා. ඔයාට මේ හැකියාව තවදුරටත් ප්‍රගුණ කරන්න පුළුවන්. ඒකනේ අයියේ බලන්නකො අපරාධනේ. රයිට් ඖෂධි ඊළඟ වැඩසටහනට නිසක වශයෙන්ම ඉල්ලලා ගීතයක් ගායනා කරන මට්ටමට එනවා. ඔයා හොඳයි. අයියෝ ඊට වඩා කොට දා ගන්න මාරු කට්ටිය හිටියා. චිලි කියන්නේ මොකද ගීතය? මයික් එක අරන් දෙන්න තාරු. මොකක්ද ඔයා කියන්නේ? මම ආසයි මම පොඩි කාලේ ඉඳන් ගොඩක් ආසයි රූකාන්ත ගුණතිලක මහත්මයාට. ඒ කියන්නේ එතුමාගේ මම හිතන්නේ අපේ කියන්නේ ඉස්සර කැසට්නේ අහන්නේ මුලින්ම සිංහල කැසට් එකක් කියලා ගෙනාවේ අපේ ගෙදරට මේ බමර පාස එක. මම කියන්නේ අපි මේ පොෂ් සින්දු අහනවා කියන එක නෙමෙයි අපේ තාත්තා අහන්නේ නැති. නමුත් අර අපේ අම්මා සින්දු අහන කෙනෙක් විතර. නමුත් අපේ අම්මා මේ රූකාන්ත ගුණතිලක මහත්මයාගේ සින්දු හරි ආසයි. මල්ලි දෙන්න බෑන් කෝස්. ලබන මලක්දෝ බඹර සොයන මලක්දෝ කිමදෝ උදැසනි නොපිපී සිනාසුනි බඹර පහස ලබන මලක්දෝ බඹර සොයන මලක්දෝ ලස්සනයි මගේ නගේ ඔයා ගස්සලා බලන්නේ ඇයි ඔයා ඇස් වලින් දොඩන්නේ ඇයි ඔයා ඉතින් මට හිතෙන්නේ ආදරේ ඔයා ඒ කැලේ එනකම් ඇදගෙන ගියා චිලිසින් නෑ මම ආසම පාට් එකේ තාරුකම් මොකද ගීතේ
පුංචි කාලේ ඉඳන් ඇහින්නේ වැඩිපුර HR ජෝතිපාල මහත්මයාගේ ගීත. මොකද අපේ සීයා හරිම කැමති. අර මේ ලොකු ස්පීකර් දෙකක් තියාගෙන මුළු ගමටම ඇහෙන්නේ ඒ දවස්වල සින්දු දානවා. දැන් සීයා ජීවිතුන් අතර නැහැ. හැබැයි මේ මට ඒ සින්දු කියනවා. ඒ කොහෙද ගම්පලාත ඔය මාකුල. කිරිබත්ගොඩ ටිකක් ඇතුලේ. මේ ඉතින් ඒ කාලෙම චුට්ටක් මතක කාලේ මට නාමල් උඩුගම මහත්මයාගේ අර හිට්ම කාලේ සින්දුත් මතකයි. ඉතින් ඒකෙන් මතක් වුණේ ඒක කියමු. දොස්තර මහත්තයකින් වැඩ ඉවර කරන්න පුළුවන්. මොකද්ද ડોක්ටර් තෝරගන්නගේ? ෂර්ලිගේ සින්දුවට තමයි ඉස්කෝලේ යන කාලේ ඉඳලා ආස බලන්න. කවදාද ආයේ එන්නේ හමුවන්න මා ඉතින් දෙනුවන් අයා සිටින්නේ හමුවන්න ඔබේ දසුන් කවදාද ආයේ එන්නේ හමුවන්න මා ඉතින් දෙනුවන් අයා සිටින්නේ හමුවන්න ඔබේ දසුන් ප්‍රබෝවීලා අද දින ගෙවිනා වැඩිහිටියන් බලාහිවී අප දුටුවෝකින් සිදුවෙයි නපුරක් වෙන්වී යමු හනික අපි. විශ්වවිද්‍යාල මතකයක්ද නෑනේ? තාරුණා කිව්වම එයාගේ සියා මේ අපේ සියා ගොඩක් මාසයි මේ ශැලි වයිසන් මාතට. මාර මාසයි මට මතකයි පොඩි කාලේ. මේ ඒ සෙග්මන්ට් එක වුණාට ඒ ඇහෙනකොට තාරුකාගෙන් තමයි ඒක ඇවිස්සලා ආවේ. මාළගිර උනේ පොඩි නේ. මයික් එක ගන්න. මේකද සම්පූර්ණ ගීතය අපිට ගායනා කරන්න වෙන්නේ නැහැ. පොඩි කොටසක් ඔබ වෙනුවෙන් මාළගිර උනේ මාළගිර උනේ පාතවත් පෙන් ගීත ගයන්නට රැනගිර උනේ රැනගිර උනේ එපා මගේ සිත තව පාරන්නට. ඖෂධී මේ දැන් මොනවාද අන්තිමටම සම්බන්ධ වෙච්ච ටෙලි නිර්මාණ තව ඉස්සරහට එන්න මොන හරි නිර්මාණ තියෙනවද? නැහැ ඇත්තටම මම අන්තිමටම සම්බන්ධ වෙච්ච මේ නිර්මාණය තමයි මේ දවස්වල තිරගත වුණේ. එතනින් එහාට සම්බන්ධ වුණේ නැහැ. මොකද මමත් අවුරුදු දෙකමාරක බ්‍රේක් එකක් ගත්තා. ඒ ඊට පස්සේ මේ දැන් ළඟදි තමයි අයිමත් ආරාධනා බාරගන්නේ. ඉතින් කොහොමද වගේ තුන නිරූපණ වැඩ කටයුතු එහෙම? නිරූපණ වැඩ කටයුතු මම ඉස්සෙල්ලා කිව්වා වගේ මම බ්‍රේක් එකකින් පස්සේ මම හිතන්නේ සෑහෙන කාලෙක බ්‍රේක් එකකින් පස්සේ අයිමත් ඉන්ඩස්ට්‍රි එකට එන්නේ. ඉතින් නිරූපණ කටයුතු සුපුරුදු පරිදි කෙරීගෙන යනවා. දැන් අයිමත් මම හිතන්නේ රටේ පවතින තත්ත්වය නිසා සමහර විට ඉස්සරහට අයිමත් වැඩ අඩු වෙයි කියලා හිතනවා. ඉතින් නිරූපණ ක්ෂේත්‍රයේ කටයුතු නෝමල් කරගෙන යනවා. ඔය මේ
ඔෂදීල වගේ ඉන්න ෆීල්ඩ් එකත් එක්ක එහෙම ඔය ගන්න බ්‍රේක් එක පාඩු නැද්ද? බ්‍රේක් එක පාඩුයි. පාඩු නැත්තේ නෑ. ඉතින් බඩු කාලෙකින් පුළුවන් තරම් රිකවර් කරගන්න try කරන්න ඕනේ. try කරන්න ඕන. ඔව්. හරි. රොෂාන් පිළපිටිය මහත්මයා මොනවාද මේ දවස්වල සම්බන්ධ වුණු අලුත් නිර්මාණ ටිකක් වෙනස් විදිහේ චරිත ලැබුණු චරිතාංග නළුවෙක් ඔබ. ඒ වාසනාව ගුණය තියෙන ගොඩක් වෙලාට ඔබේ පසු පරම්පරාවලට අවස්ථාවන් හරි අඩු වුණා. නමුත් රොෂාන්ට අවස්ථා ටිකක් වැඩිපුර හම්බුණා. ඔව් දැන් නාට්‍ය කීපයක් විකාශනය වෙනවා නාලිකාවල මේ දැන් අපෝ ඉතින් රූපගත කිරීම වලට යම් බාධා තියෙනවා මේ වකවානුවත් එක්ක. ඉතින් වැඩ කීපයක් ඉන්නක් තියෙනවා වැඩ කරගෙන යනවා. මේ කාලේ කරන වැඩවලින් හෝ කරපු වැඩවලින් ඒ කියන්නේ ඉස්සරහට බලන්න තියෙන වැඩවලින් සාමාන්‍යයෙන් රොෂාන්ව සෑහීමකටපත් වෙන සතුටුදායක විදිහේ මොකක්ද නිර්මාණය හම්බුනේ? වැඩ ඇත්තටම ඉන්න තියෙන මොනවා ඒද දන්නේ අර කීපයක්ම කරලා තියෙනවා විකාශනෙත් තියෙනවා කීපයක්. ඊට පස්සේ දැන් වේදිකා නාට්‍ය කීපයකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒවත් දැන් ෆෙස්ටිවල් එකක් තිබ්බා මේ කොරෝනා මේ ටයිම් එක ඉන්න කලින් ටිකක් හොඳ වුණාන් පස්සේ තිබ්බා. ඒ ෆෙස්ටිවල් එකත් හැම නාට්‍යයකටම මම හිතත් නාට්‍ය 3ක් වගේ තිබ්බා. අනික් නාට්‍ය වලට හැම එකටම විශාල සෙනඟක් හිටියා. ඒ කියන්නේ ආයේ පිපිදීමක් තිබ්බා සජීවී අත්දැකීම ලබන්න. එහෙම මිනිස්සු වේදිකාවට එහෙම ලොකු පිරිසක් ඉන්න ගත්තා. ඉතින් එහෙම තියෙද්දි තමයි මේ අපහු මේ ප්‍රශ්නේ ආයි මතුවලා අපෝට කාලයක් ඉන්න වෙනවා අපිට ඒක. සහ මේ හැමෝටම මේ සංගීත කන මේ ඉතින් මේ කිව්වාගේ මම හරි ආස බෑන්ඩ් එකක් ඇත්තටම මේ ස්ටයිල් එකට මේ ඉතින් මම යනවා බලන්න මේ ප්ලේ කරන තැන් වලත් මේ බලන්න යනවා මේ ලයිව් ප්ලේ කරනවා මේ ඉතින් එහෙම බෑන්ඩ්ස් වලටයි ගොඩක් හොටෙල්ස් ගිට ගානික් බෑන්ඩ්ස් වලට එහෙම මේ හැමෝටම බලපාන කලාකරුවෝ විශේෂයෙන්. ඒක ඔය සාමාන්‍යයෙන් ගොඩක් අය ටික කාලයක් යනකොට චන්දනින ඕන මේ තමන් යෙදිලා ඉන්න වෘත්තිය වෙනස් වෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම අපේ රංගන ශිල්පිනියන් ගමුකෝ. එයා ටික කාලයක් ජනප්‍රිය වුණාට පස්සේ යම් ව්‍යාපාරික පැත්තට විවිධ අංශ වලට යොමු වෙනවා. දැන් මේ ඔබතුමියලා පටන් ගත්තෙත් ගොඩක් වෙලාවට හෝටල් ආශ්‍රිතව කණ්ඩායමක් විදිහට ගීත ගායනා කරනවා. බෑ අදටත් වසර ගණනාවක් දශක කිහිපයක් ඔබතුමියලා ඒ වෘත්තියෙම යෙදෙනවා. ඒ ශාස්ත්‍රයම තුල රැඳෙන්න විශේෂ කාරණාවක් තියෙනවා. මෙහෙමයි ඉතින් දැන් හොටෙල්ස් අමතරව අපි ගොඩක් වෙලාවට වෙඩින්ග්ස් ප්ලේ කරනවා. ඒ වගේම ටුවර්ස් ගියා මම ඇත්තටම කොරෝනා එන්න ගිය අවුරුද්දේ කොහොම හරි මම ඇත්තටම හරිම වාසනාවන්තයි කියලා හිතුණා ඒ වෙලාවේ. මොකද අපි මේ 2020 යන්න හිටියේ. නමුත් ආරාධනා කරා ගිය අවුරුද්දේ එන්න කියලා. ඉතින් USA ටුවර් එකක් ඔස්ට්‍රේලියා ටුවර් එකක් ගියා බෑන්ඩ් එක. ඉතින් මම හිතන්නේ ඒ වෙලාවේ හැටියට මට හිතෙනවා මම ඒ වෙලාවේ දැන් මේ අවුරුද්දේ මතක් වෙනවා මට දැන් හිතන්නවත් බෑ යන්න. මේ දැත්තේ 2020 දෙනේ ගියපො මතක් කරගෙන. අනිවාර්යයෙන්. මෙහෙමයි ඉතින් අපි ගොඩක් වෙලාවට කරන සංගීතය වෙනස් කරනවා ගොඩක් වෙලාවට. ඉතින් හැමතිස්සෙම ගොඩක් අප්ඩේට් කරන්න ඕනේ songs එහෙම. ඉතින් රැඳිලා ඉන්නවා කියන එක හරි අමාරු දෙයක්. විශේෂයෙන් වෙස්ටර්න් බෑන්ඩ්ස් ගත්තොත් ගොඩක් බෑන්ඩ්ස් තියෙනවා. ඉතින් කම්පිටිෂන් එකක් තියෙනවා. නමුත් අර අප්ඩේට් කරන එක තමයි ඉතින් ඒකේ තමයි අපි ගොඩක් වෙලාවට ඉතින් රඳා පවතින එක හරි අමාරු කාර්යයක්. ඉතින් අනිත් එක මම හිතන්නේ අපි විවිධ ගීත ගායනා කරනවා. ඒ වගේම මේ වෙලාවේ කියන්න ඕනේ ගොඩක් වෙලාවට දැන් මේ තත්ත්වෙත් එක්ක අපිට ඇත්තටම හොටෙල්ස් හුඟක් ඒව නවත්තලා තියෙන්නේ. නමුත් සමහර තැන්වල ගොඩක් වෙලාවට හැම බෑන්ඩ් එකකටම වගේ උදව් කරන්න ඒ කියන්නේ හොටෙල්ස් අපි ගිහිල්ලා කන්වින්ස් කළා කියන්නේ අපේ වෘත්තිය තමයි ගොඩක් වෙලාවට අන්තිමටම පටන් ගන්නේ මේ වෙලාවේ. ඉතින් ඒක හැම කෙනෙකුටම බලපාලා තියෙන්නේ. ඉතින් දැන් වෙඩින්ග්ස් අනම්මනම් ෂේප් එක යනවා. ඒ වගේම හොටෙල්ස් සමහර හොටෙල්ස් ගොඩක් වෙලාවට උදව් හැටියට මොකද අපේ වෘත්තියේ හුඟක් අයට කරන්න වෙන දෙයක් නැහැ. අපේ WMA කියන වෙස්ටර්න් මියුසික් ඉන්ඩස්ට්‍රි එක ඉතින් ඒ තියෙන්නේ හොටෙල්ස් වල තමයි ගොඩක් වෙලට ප්ලේ කරන්නේ. ඉතින් සමහර හොටෙල්ස් ගොඩක් තියෙනවා. නමුත් එහෙම නැත්තත් සෙනග නැත්තත් සමහර අය උදව් කරනවා. ඉතින් ගොඩක් මම ස්තුතිවන්ත වෙනවා හොටෙල් ට්‍රේඩ් එකට. අර රොෂාන්ගේ පළවෙනි ගීතේ දිලීප පොඩි පුතු කියන වෙලාවේ ඒ හාමනිකරාට අනේක වාරයක්
චන්දනි මාත්මයට ස්තුති කරානේ. දැන් අර මේ මම ඕනට වැඩිය කියනවා නෙමෙයි මම ආසයි. ඒ කියන්නේ හිස්ටරි එකත් එක්ක අපි ඒ කියන්නේ අපි වැඩ කරන්න පටන් ගත්ත මුල් කාලේ ඉඳන් රොෂාන් පිළපිටිය අපි නිතර හමු වුණා වැඩ ගැන කතා කරා. ඒ නිසා මම රොෂාන්ගේ හිස්ටරි එක දන්නවා. ඒකෙන් ඉතින් අර බෑන්ඩ් එකක සිං කරන්න උවමනාව තියෙනවා කියලා ගිටාර් එක මැදගෙන නුවරින් ඒ ආපු හිස්ටරි එක දන්න නිසා සමහර තැන්වලදී මම ඒක පොඩ්ඩක් ගලප ගන්න උත්සාහ කරනවා. මේ මට පොඩි රික්වෙස්ට් එකක් තියෙනවා මේ දෙන්නගෙන්. ඉස්සෙල්ලා ඒක යම් ප්‍රමාණයකට අපි දැක්කා ලිරික්ස් මතක නැති ප්‍රශ්නයක් වුණොත් මිසක්ක මේක කරන්න බැරි වැඩක් නෙමෙයි. ඕනනම් ඔෂිදි පොඩි සපෝට් එකක් දෙන්න. මේ ලිරික්ස් හොයාගෙන රබ කිද රබන් කිකිද කියලා ගීතයක් තියෙනවනේ. මේ දෙන්නගෙන් පොඩ්ඩක් නිකන් අපි බලමු මේක ඒ කියන්නේ මේ වෙලාවේ හැටියට ඔයත් බෑන්ඩ් එක හිටියා තවමත් අදටත් බෑන්ඩ් එක ඉන්නවා. පොඩි අර නිකන් හොටෙල් ෆීලිං එකක් තියෙනවා. ඒ නිසා මේ පොඩ්ඩක් නිකන් පොඩි පද හතරක් කියලා අපි බලමු චුට්ටක්. ඉතින් මේ වෙන වචන ඕෂධීද සිං කරන්නේ ඕෂධි ඔබතුමියයි මේ රොෂානුයි වචන නම් මතක නැහැ මම පොඩි සපෝට් එකක් දෙන්න බලන්න. මේ සින්දුවනේ කියේ. නෑ ඒක තමයි. මේක ආයි අනාරේ බොක්ස් එකක් තරේ. රංගන තාලමවා දෙපද ගීත ගයා මේ කියන්නේ මේ මොනවාද තෝර දෙන්නකෝ ගායන ගීත අසා මේ කියන්නේ මේ මොනවාද තෝර දෙන්නකෝ රඹ කිද රබන් කිද කියන්නකෝ මොනවාද කන පිට ගහන කියන මේ පද පීලි රඹ කිද රබන් කිද කියන්නකෝ මොනවාද හොඳ පිට හරවල දැන් මේ රස පීලි. බොහොම ස්තුතියි. ඔබ චන්දන නෝන් නම් කිසි ප්‍රශ්නයක් නැහැ. අයියේ මොහොතකට අපහසුතාවයටපත් වෙනවා නම් මට සමාවෙන්න. ඒ වගේ පොඩි මේ ලයිව් මූවමන්ට්ස් වලට යන්න පුළුවන් තරම් try කරනවා. කොච්චරද කියනවා නම් හංගල තිබුණු රබානත් එළියට ආවා. දැක්කනේ. ඔය එළියට සාමාන්‍යයෙන් එන්නේ නැහැ. ඒ වගේ විරල අවස්ථාවක් තමයි. චිලි කියන්නේ මොනවාද මේ පහුගිය කාලේ අලුත් නිර්මාණ කරන්න වෙලාව හම්බුණාද? මොනවාද සංගීතමය ජීවිතයේ අලුත්ම තොරතුරු? නිර්මාණ කියන්නේ ඒ කියන්නේ එහෙම කරන්න මූඩ් එකක් නැහැ ඇත්තටම. දැන් මූඩ් එක හදාගත්ත වෙලාවේ තමයි පාට මේ ලංකාවට කොවිඩ් ආව ඇත්තටම. මම දැන් මියුසිෂියන්ලා 3-4 දෙනෙක් කෝල් කරලා වෙලා කිව්වා දැන් සින්දුවක් දාන්න හරි දැන් ටික කාලයක් හිටිය නිශ්ශබ්දව නෑ මොනාරි මට ඕනේ ආයේ කම්බැක් එකක් ඕනේ කියලා මම ආසීදී දෙයක් කරන්න කියලා මම ඉන්නවා මේ හොඳ මියුසිෂියන්ලා කීප දෙනෙක්. ඒගොල්ලන්ට කතා කරලා දැන් වැඩේ ප්‍රොසෙස් කරන්න යනකොටම තමයි දැන් පළවෙනි අන්න කොවිඩ් රෝගියා හම්බුනායි කියලා බ්‍රැන්ඩෙක්ස් ආයතනයේ මේක ගාම් බය වුණා. ඉතින් ආයෙත් ඉන්නවා මූණ මලවගෙන මේ නෑ ඉතින් ඇත්තටම මේ ඒක අපි ගනුදෙනු කරන්නේ ෆීලිංස් උත් එක්ක. අපිට බොරුවට වල ගන්න බෑනේ යක් කියන්නේ. බොරුවට නිකන් මම හැම මාස 6ට සැරයක් සින්දුවක් දානවා කියලා දාන්න බෑ. අපිට හිතෙන්න ඕනේ ඒක දාන්න. සමහරට කරන්න හිතුනේ නැතුනත් අවුරුදු 5කට කරන්නේ නෑ. ඒක කවුරු ඉල්ලුවත් ඒක දෙන්න බෑ. මොකද ඒක අපිට දැනෙන්නේ නැත්නම් නේද දෙයක් බොරුවට කළ වැඩක් නෑ. ඉතින් මම ඉන්නේ එතන. ඉතින් කොහොම හරි කියන්නේ මං කියන්නේ මේ මාර මේ පොරක් කියන එක නෙමෙයි. අපි ගනුදෙනු කරන ෆීලිංස් උත් ඒක බොරුවට මිනිස්සුන්ට අව්‍යාජ විදිහට වාල දීලා වැඩක් නැහැ. ඉතින් බලමු දැන් ආයෙ නිර්මාණයක් කරන්න ඕනේ. දැන් මේක පොඩ්ඩක් සෙටල් වෙච්ච ගමන් කරාට වැඩකුත් නැහැ නේ. ඉතින් රිකවරි හිවුත් නැහැ දැන් මේ වෙලාවේ. ෂෝස් වලට යන්නත් අමාරුයි. ඉතින් අපි වියදමක් කරනවානේ. තව දුරටත් අතින් වියදම් කරන්න නැහැ කියලා හිතාන ඉන්නේ. මොකද අපි එන්න ලොකු වෑයමක් දරුවා මූල්‍යමය වියදමක් ගියා සහාය කරනවා. අපිට දෙයක් හම්බ කරගත්ත නමුත් තව දුරටත් ලොස්ට් එකට යන්න බෑනේ මේක. ඉතින් ප්‍රොෆිට් වෙන්න ඕනේ වැඩි. ප්‍රොෆිට් වෙන්න ඕනේ සහ මේ වැඩේ අපි ආස විදිහට වැඩේ වෙන්නත් ඕනේ. තොරා බෙරය ගැනීමක් කරන්න සිද්ධ වෙයි. අනාගතයේ රංගපාන්නේ මොනවාද? ළමයිගේ වැඩ කටයුතු. එහෙම ආරාධනා මේකට ලැබිලට තරුට. එක නිර්මාණයකට ආරාධනා ලැබුණා සහ මේ කරපු නිර්මාණ වලින් දැන් කතා කරනවා මේ කරන්න කියලා. ඉතින් පොඩ්ඩක් දැන් ටිකක් සයිස් එකත් වැඩි ඉතින් චුට්ටක් ඒකත් හදාගෙන සහ ඊට වඩා මේ පුතා ගැන හිතන්න ඕනේනේ. එයාට මාස 6ක්වත් තාම නැහැනේ. ඉතින් ඒ ගැනත් හිතලා අනිත් එක මේ තියෙන තත්ත්වෙත් එක්ක කොහොමදත් අමාරුයි අපිට එළිය වැඩ කරන්න. ඉතින් මම හිතන්නේ හැමදේම ඉස්සරහට මේ තෝරා බේරාගෙන අර පරිස්සමෙන් කරන්න වෙයි හැම ශාස්ත්‍රයකම මම කියනවා. ඔයාගේ අර මේ අංගම් සටන් ගැන කරපු නාට්‍ය ඉවර වුණානේ ඒක ගොඩක් කල්. හැබැයි ඒකට තාමත් ප්‍රතිචාර ලැබෙනවා. ඉතින් හොඳ නිර්මාණයක් මට හම්බ වුණා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න.
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.